समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स। ऐतिहासिक नाविन्य राजमहाविहारस्थानीय विहाराधिपति नायक माහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක හේමකඩයස් මහත්මයා ඒ වගේම අද මේ උතුම් ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන ඒ සත්පුරුෂ මෑණියන් ප්‍රධාන දායක පින්වත් පිරිස ඇතුළුව මේ අවස්ථාවට සහභාගී වෙන සදහැවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න මේ මොහොතේ ඔබ සියලු දෙනා වෙනුවෙන් අද ධර්මදේශනාව සිදු කරන්න මම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමාන්තික දයාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ කර්මය සහ විපාකය පැහැදිලි කෙරෙන චුල්ල කම්ම විභංග කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මේ සූත්‍ර දේශනාව හඳුන්වන්නේ ත්‍රිපිටකයේ තවත් නමක් යොදලා තියෙනවා. ඒ තමයි සුභ සූත්‍රය. සුභ සූත්‍රය කියලා කියවත් චුල්ල කම්ම විභංග සූත්‍රය කියලා කියවත් එකම සූත්‍රයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරනු ලැබුවේ තෝදෙය කියන බ්‍රාහ්මණයාගේ පුතා සුභමානවක නිසා.
සුභ මානවකට දේශනා කරපු නිසා සුභ සූත්‍රය කියන නම මේ සූත්‍රයට ලැබෙනවා. තෝදෙය්‍ය බ්‍රාහ්මණය කියලා කියන්නේ සුභ මානවකගේ තාත්තා. ඔහු රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා. තුදි කියන ගම තමයි ඔවුන් ජීවත් වෙච්ච ගම. ඒ ගමේ නම තුදි. තුදි ගමේ ප්‍රධානියා තෝදෙය්‍ය. තුදි ගමේ ප්‍රධානියා නිසා ඔහු තෝදෙය්‍ය කියලා හඳුන්වලා තියෙනවා. තෝදෙය්‍ය මහ විශාල ධනස්කන්ධයක් තිබුණ කෙනෙක්. කොච්චරද කියලා සඳහන් කරනවා 87 කෝටියක් ධනෙ තිබ්බා කියලා. නමුත් ධනයේ ක්ෂය වීමට හේතු වෙන ප්‍රධාන කාරණාවක් හැටියට නිරන්තරයෙන් තෝදෙය්‍ය දැක්කා. ඒ නිසා තමන්ගේ පුතාට වුණත් නිතර අවවාද කළේ ධනය රැස් කරන්න මිසක් වියදම් කරන්න නෙමෙයි. අඳුන් ගාණ්ඩ ඉවර වෙනවා. සබන් කෑල්ල පාවිච්චි කරන්න ඉවර වෙනවා. ධනයත් 87 කෝටියක් තියෙනවා වුණාට ටික ගන්න ඉවර වෙනවා. ඒ නිසා තෝදෙය්‍ය විරුද්ධයි භාග්‍යතුන් වහන්සේට. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අත්හරින්න දෙන්න කියලා. තෝදෙය්‍ය ඒක විශ්වාස කරන්නේ දෙන්න ලැබෙනවා කියන කාරණාව. ඒකටයි තෝදෙය්‍ය අර උදාහරණ දක්වන්නේ. මීමැස්ස බඹර මල් වලින් රොන් ටික ගෙනල්ලා මහ විශාල වදයක් පුරවන්නේ ඒකට ටික එකතු කරලා. වේය වැලි ටික ගෙනල්ලා සමහරලාට එළි වෙනකොට ලොකු තුඹසක් ගොඩනගනවා. ඒ ටික එකතු කරපු අය. නමුත් අඳුන් වාගේ දේවල් කරන්නේ ටික එකතු කරනව නෙමේ ටික ගානවන්නේ. ටික අර ගන්නවා. අඳුන් ඉවර වෙනවා ඒ නිසා. මේ ධනයත් එහෙමයි. මෙච්චර තියනවා වුණාට ටික ගන්න ගියහම ඉවර වෙනවා. ඒ නිසා ගන්න එපා. මේකට තව එකතු කරන්න. මේක තමයි තෝදෙය්‍යගේ න්‍යායය. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා ඊටාම මසුරුයි. කෙනෙක් දෙන්න කියලා කියනවා නම් ඔහු එක පවා තරහයි. තෝදෙය්‍ය කවදාවත් බුදුරජාණන් වහන්සේත් එක්ක හිත හොඳින් හිටපු කෙනෙක් නෙමෙයි. නිරන්තරයෙන් තෝදෙය්‍ය භාග්‍යතුන් වහන්සේට විරුද්ධයි. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ළඟම තමයි තෝදෙය්‍යත් ඉන්නේ. නමුත් ළඟම විහාරේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියත් තෝදෙය්‍ය කවදාවත් බත් හැන්දක් කැඳ ටිකක් දන් දීලා තිබුණේ නැහැ. මොකද එහෙමවත් දෙන්න තෝදෙය්‍ය කැමති නැහැ. තෝදෙය්‍ය භාග්‍යතුන් වහන්සේට චෝදනා කළා. දොස් කීවා. පස්සේ කාලේ තෝදෙය්‍ය මැරිලා ගියා. තෝදෙය්‍ය මැරිලා ගිහිල්ලා තෝදෙය්‍ය ජීවත් වෙච්ච මාලිගාවෙම හිටපු බැල්ලකගේ කුසේ පිළිසඳ ගත්තා. තෝදෙය්‍ය මැරුණට පස්සේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා සතුව තිබිච්ච සියලුම ධනස්කන්ධයන් පුතාට අයිති වුණා. ඒ පුතා තමයි සුභ කියලා අපි මුලින් හැඳින්වුවේ. එයි මේ පුතාට සුභ කියලා කියන්නේ. පුතාට තිබුණේ ඊටාම ලස්සන රූපයක්. දිලිසෙන ශරීරයක්. මන රවුම් වූ අතපය. මනාව පිහිටලා තිබුණා. බැලු බැල්මට අංග ප්‍රත්‍යංග සියල්ලම හොඳින් පිහිටලා තියෙනවා කියලා කියන්නේ සියල්ලම සුභයි. ඒ නිසා පුංචි කාලේ ඔහුට කීවේ සුභ කියලා. සාමාන්‍යයෙන් අදත් පොඩි දරුවන්ට පුංචි කාලේ අපි සෙනෙහසට ලෙන්ගතුකමට පාවිච්චි කරන වචන තියෙනවා. සමහර අයට බබා කියනවා. සමහර අයට චුට්ටා කියනවා. මේ වගේ අපි පාවිච්චි කරන වචන තියෙනවානේ. හැබැයි පොඩි කාලේ කීවේ ඒ පොඩි කාලේ කියපු වචන ලොකු වෙලත් ඒ විදිහටම පාවිච්චි කරනවා. දැන් ඒගොල්ලන්ට ඒ වචන ගැලපෙන්නේ නැහැ. ලොකු වුණාට පස්සේ බබා කියන වචනේ ගැලපෙන්නේ නැහැ. නමුත් අර පෙර පුරුද්දට අදත් කියන සමහරට මරණයටත්පත් වෙලා වයසකට ගිහිල්ලා පස්සේ කතා කරුවත් චුට්ට මාමා මරණයටපත් වෙලා චුට්ට ගිරියත්ත මරණයටපත් වෙලා තාමත් අර චුට්ටි කාලේ කියාපු නම මැරෙන මොහොතේ තියෙනවා. අන්න ඒ වාගේ මොහුටත් සුභ කියලා කීවේ
කුඩා කාලේ. නමුත් ඒ කියපු නම අදටත් ඔහුට සුබ කියලා පාවිච්චි කරනවා කියලා සඳහන් කරනවා. එනම් මන අංග ප්‍රත්‍යංග තිබුණ නිසා ඒවා මනාවම පිහිටලා බොහොම ලස්සන ශරීර වර්ණයක් සහිතව හිටපු නිසා ඔහුට සුබ කියලා හැඳින්වුවා. සුබමානවකත් කවදාවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසන්න බවක් නැහැ. ඒ තාත්තගෙන් ලැබිච්ච ආදර්ශය. එහෙනම් ඔහු දෙන්න කැමතිත් නැහැ. හැබැයි අර ගෙදර බැල්ලගේ කුසියේ පිළිසඳ ගත්ත රෝදේ බ්‍රාහ්මණයා. ඒ බැල්ල මාස 6-7ක් යනකොට ඇගේ පැටව බිහි කළා. සුබමානවක මේ පැටවට හරීම කැමතියි. තමන්ගේ දෙනුන්ගෙන් එක දිනකගේ කිරි මේ බලු පැටිය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ආන්ගේ කිරිත් නිතර බොන නිසා මේ බලු පැටිය බොහෝම ඉක්මනට ලොකු වුණා. සුබමානවක ඔහු මාලිගාව ඇතුලේ බොහොම සැප සහිත පුටුවක තමයි තියන්නේ. නිදාගන්න. ඉතින් ඔහු මාලිගාවේ බොහොම සැපසේ වැඩෙනවා. ආහාර පාන ටික ලැබෙනවා, කිරි ටික ලැබෙනවා, සෙනෙහස ලැබෙනවා, නාවනවා, පිරිසිදු කරනවා, මේ සියල්ලම කරන නිසා සැපසේ වැඩෙනවා. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන අපේ බුදුරජාණන් වහන්සේ මේ සුබමානවක කරුණා නෙතින් දැක්කා. සුබමානවක භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට ගෝචර වෙන්න විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව වෙන මොකවත් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් සුබට පුළුවන් මේ ජීවිතෙන් තෙරුවන් සරණ යන්න. සුබට තෙරුවන් සරණ යන්න භාග්‍ය තියෙන නිසා අපේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා සුබමානවක හොයාගෙන වඩින්න. ඉන්නතුනි මම කියන්නේ කෙනෙකුට තෙරුවන් සරණ යන්න පින් තියෙනවා නම් ඒ පුජ්‍යලයා මේ ලෝකේ කොච්චර වටින කෙනෙක්ද? තෙරුවන් සරණ යන්න තරම් පින් තියන අය දැක්කොත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් ඒ අය තෙරුවන් සරණ යනවනම් බුදුරජාණන් වහන්සේ වුන් සොයාගෙන පාගමනින් සතපුම්සිය දාස් ගණන් වඩිනවා. එතකොට ඔබට තෙරුවන් සරණ යන්න පින් ඇති අය. අපි සොයාගෙන වඩින්න භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් ජීවමානව අද නැතත් භාග්‍යතුන් වහන්සේගේ අනුග්‍රහය නම් කිසිම අඩුවක් අපිට අදත් නැහැ. හැබැයි මේ අනුග්‍රහය ලැබෙන්නේ ශ්‍රද්ධාවන්තයන්ට පමණයි. නැත්නම් හැමෝම හිතන්න පුළුවන් එහෙනම් කෝ අපට අනුග්‍රහ ලැබෙනවා කියලා. නෑ ශ්‍රද්ධාවන්තයන්ටයි මේ අනුග්‍රහය ලැබෙන්නේ. සිල් ගුණ පුරණ අයටයි මේ අනුග්‍රහය භාග්‍යතුන් වහන්සේගෙන් ලැබෙන්නේ. ඉතින් යම් කෙනෙක් මනාව සිල් ගුණ ආරක්ෂා කරනවා කියලා කියන්නේ ඔහුට භාග්‍යතුන් වහන්සේගෙන් වෙන අනුග්‍රහයක් කොහොම නැහැනේ. මේ සීලය කියන දේ අපිට කියලා දීලා, ගුණ ධර්ම දියුණු කරන හැටි අපිට කියලා දීලා, ගුණ මත පිහිටියහම මොකද වෙන්නේ? දුසිරිත් වල හිටියහම මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ ඔක්කොම කියලා දුන්නේ. ඉතින් යම් කෙනෙක් දුසිරිතෙන් ඈත් වෙලා සුසිරිත මත ඉන්නවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මත ඉන්නවා කියන එකයි. වුන් දුගතියට යන්නේ නැති සුගතිගාමී වෙන අය. එහෙනම් අපි ගැන බොහොම සතුටු වෙන්න ඕනේ. ශ්‍රද්ධා සම්පන්නව තුනුරුවන් සරණ යන්නේ වාග්ය වාසනාව අරගෙන මේ ලෝකෙට ආපු අය මේ ඉන්නේ. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ මිසදිටුව ඉපදිලත් තෙරුවන් සරණ යන්න වාග්ය තියන අය දැක්කම වුන් හොයාගෙන වැඩියා. පින්නතුනේ අපි උපදින්ම සම්මාදිට්ඨිකව ඉපදුනා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව අරගෙනම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයින් ප්‍රයෝජන ගන්න නොගන්න එක අපේ කෙලෙස් වලට අනුව අපි තීරණය කරන දෙයක්. නමුත් අපි ඉන්නේ බොහොම වාසනාවන්ත තැනක කියන කාරණාව අපි හැමෝම හොඳට දන්නවා. නමුත් සුබ මානවකට තෙරුවන් සරණ යන්න පින් තියෙනවා. ඒ නිසා සුබ තිසරණෙහි පිහිටවන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ තීරණය කළා සුබ හොයාගෙන වඩින්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ සුබ සුගතියට ගන්න පුළුවන් වෙනවා වගේම පුතා සුගතියට ගන්නකොට තාත්තා වීචියට යන බව හොඳාකාරවම දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන්නේ අවීචියට යන්න ඉන්න කෙනාට නෙමෙයි, මේ සංසාරයෙන් මිදෙන්න ඉන්න කෙනාට. අවීචියට යන්න ඉන්න කෙනා කොහොමද යයි? මොකද පෙරත් ඔහු මුදවන්න බැරි වුණා නම් දැන් තිරිසන් වෙලා ඔහු මුදවන්න බෑනේ. එන්න භාග්‍යතුන් වහන්සේට බුරලා අවීචියට යන බව දන්නවා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණ නැත්නම් සතර අපායෙන් මිදෙන්න භාග්‍ය සහිතව ඉන්න ඔහුගේ පුතා ඔහු යන්නේ
තාත්තා ගිය පැත්තටමයි. ඒ නිසා අනුකම්පා කරන්නේ ඔහු මුදවන්න පුළුවන්. නමුත් තාත්තා මුදවන්න බැරි වුණා. ඒ නිසා ඔහු මුදවන්න භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් වඩිනවා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ තීරණය කරලා සුබ මානවක එදා උදේ කාලේ තමන්ගේ මාලිගාවෙන් බැහැරට පිටත් වෙලා යනකම් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. ශරීර කෘත්‍ය කරලා, දානේ වළඳලා, සියලු කාර්යයන් නිමා කරලා අපේ බුදුරජාණන් වහන්සේ සුබ මානවක මාලිගාවෙන් බැහැර වුණාට පස්සේ සුබගේ ගෙදරට වඩිනවා. සුබගේ ගෙදරට භාග්‍යතුන් වහන්සේ වඩිනකොට අර සුනකයා භාග්‍යතුන් වහන්සේව දැකලා බුරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ සුනකයාට කතා කරලා කියනවා තෝ දෙයියේ ඔබ එදා මිනිසෙක් හැටියට ඉන්න කාලෙත් මට අභූතියෙන් චෝදනා කළා. මට චෝදනා කළා. අද මැරිලා තිරිසන් අපායේ ඉපදිලා මට අදත් බුරලා අවීචයට යන්නයි හදන්නේ කියලා. ඒ වචන ටික ඇහෙනකොටම ආසනෙන් බැස්සා. ලිපගාව ගිහින් අලුගොඩින් නිදාගත්තා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. සුබ මානවක ගෙදර ආවා. සුබ එනකොට සුනකයා ආසනේ නැහැ. ගෙදර අයගෙන් සේවක සේවිකාවන්ගෙන් කතා කරලා ඇහුවද කවුද මොහු ඔසවගෙන ගිහිල්ලා අලුගොඩේ තිබ්බේ? ඔවුන් කියනවා ස්වාමීනි අපි කවුරුවත් නෙමෙයි. අපි කවුරුත් එහෙම කළේ නැහැ. එහෙනම් කොහොමද මේ වැඩේ වුනේ? අන්න එතකොට පැහැදිලි කළා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩියා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ සුනකයාට ඔබේ තාත්තගේ නම කියලා කතා කළා. සුබ මානවකට හොඳටම තරහ ගියා. ඒ සුනකේකට තාත්තගේ නම කියහම සුබ මානවක සුනකයා උසවලා අරගෙන ආසනෙන් තිබ්බා. සුබ මානවක කියනවා තෝ දෙයිය කියලා බල්ලෙක් නෑ. මගේ තාත්තා බඹලොවයි ඉන්නේ. නමුත් ශ්‍රමණ බවත් ගෞතමයන්ට වටින්නේ මගේ තාත්තගේ නම සුනකේකට කියන්නේ. මම ඒක උන්වහන්සේත් එක්ක බලා ගන්නම් කියලා සුබ මානවක පිටත් වෙනා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන. භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා කරුණු කාරණා කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ගෙදර හිටපු සුනකයාට මගේ තාත්තගේ නම කීවද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඔව් මම ඔබේ තාත්තගේ නම ඒ සුනකයාට කිව්වා. සුබ මානවක කියනවා ඒක ලොකු වරදක්. තෝදෙయ్య කියලා සුනකෙක් නෑ. තෝදෙయ్య දැන් ඉන්නේ බඹලොව. මගේ තාත්තගේ නමින් සුනකෙකුට කතා කරපු එක මම කවදාවත් අනුමත කරන්නේ නෑ. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ළඟ ඔහු බොහොම ටිකක් ආවේගශීලීව කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අහනවා මානවකේ ඒ ඔබේ තාත්තා නෙමෙයි කියලා විශ්වාසද කියලා ඇහුවා. මානවකේ කියනවා මට විශ්වාසයි මගේ තාත්තා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ නැවත අහනවා මානවකේ ඔබේ තාත්තා ඔබට නොදී සංගවපු කිසියම් වස්තුවක් තියෙනවද? ඔහු සඳහන් කළා තියෙනවා. කහවණු ලක්ෂයක් වටින මාලය. කහවණු ලක්ෂයක් වටින තැල්ලක්. කහවණු ලක්ෂයක් වටින මිරිවැඩි සංගලක්. ඊට අමතරව වෙනම මුදලින් කහවණු ලක්ෂයක්. මේ ධනෙ තාත්තා මට දීලා නැහැ. ඒක තාත්තා සංගවලයි තියෙන්නේ. ඒක සංගවපු තැනක් මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සුබ මානවකට කියනවා ජලයේ අඩු කිරි මිශ්‍ර කරලා හදන ප්‍රණීත කිරිබත මේ සුනකයාට කන්න දෙන්න. ඒ කිරිබත අනුභව කරලා මේ සුනකයා නිදා ගන්නවා. ඔහු මදනින්ෙන් ඉන්න වෙලාවේ සුනකයාට කතා කරන තාත්ති කියලා. තාත්ති මේ වෙන කෙනුත් මට දීලා නැති මගෙන් සංගවපු ධනස්කන්ධයන් දැන්වත් මට දෙන්න කියලා ඉල්ලන්න. ඉස්සරලත් සුනකයා ආසනෙන් බහලා අලුගොඩට ගියේ ශ්‍රමණ බවත් ගෞතමිය මාව හඳුනාගත්තා කියන චේතනාවෙන්. බුදුරජාණන් වහන්සේ සුබ මානවකට මෙහෙම කියහම සුබ මානවක කියනවා මම ඒක කරලා බලන්න. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟින් පිටත් වෙලා යන්නේ හරි සතුටින්. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව ඇති වෙලා පැහැදිලාද? නෑ එහෙම එකක් නෑ. ඔහු යන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියන කතාව ඇත්තනම් මේ සුනකයා මගේ තාත්තා නම් ඔහු අනිවාර්යෙන් මගෙන් සංගවපු ධනෙ මට හොයලා දෙනවා නම් හරි හොඳයි. ධනෙ හම්බෙනවා මට. ඒ කාරණාව සම්බන්ධයෙන් සතුටුයි. හැබැයි ඒක උනේ නැත්තම් සුබ මානවක ඒත් සතුටුයි. මොකද භාග්‍යතුන් වහන්සේට
මුසාවාදීන් චෝදනා කරන්න පුළුවන්. කවුරුවත් චෝදනා කළාට ඔප්පු කරන්න බැරි වුණා. මානවකයේ කල්පනාව මුසාවාදීන් චෝදනා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට බනින්න සුබ මානවකත් හරි කැමැත්තෙන් ඉන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට බනින්න ලැබෙනවා නම් සුබ ඒකටත් සතුටුයි. ඔහු සඳහන් කරපු විදිහටම ප්‍රණීත කිරිබතක් හදලා සුනකයාට කැමට දුන්නා. බඩ පුරා කිරිබත් අනුභව කරපු සුනකයා තමන්ගේ යහනට ගිහිල්ලා නිදාගත්තා. මදනින්දෙන් ඉන්න වෙලාවේ සුබ මානවක ළඟට ගිහිල්ලා සුනකයාට තාත්ති කියලා කතා කරා. මේ වෙනකනුත් මට හොරෙන් සංගවලා තියෙන වස්තුව දැන්වත් දෙන්න බැරිද කියලා කිව්වා. සුනකයා කෙඳිරි ගියා. මොහුත් මාව හඳුනාගත්ත කියලා හිතුවා. ඔහු බොහොම ලැජ්ජාවෙන් ආසනෙන් බැස්සා. මහ පොළොවේ තැන් වලට ගිහිල්ලා තැන් 4ක් ඔහු කකුලින් පහු ගියා. ඒ තැන් සේවක වෙලා වහාරලා බලහම තාත්තා සංගවපු ධනෙ ඒ 4 පොළේ තියෙනවා. සුබ මානවකට දරා ගන්න බැරි තරම් සතුටුයි. සුබ මානවකගේ හිතේ ඇති වුණේ පුදුම ශ්‍රද්ධාවක්. සුබ මානවක කල්පනා කරනවා ඒ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ වචනයට නෙමේ හැබැවින්ම සර්වඥයි. මේ ලෝකේ උන්වහන්සේට සැඟවුණ දෙයක්, උන්වහන්සේට වැහුණ දෙයක්, උන්වහන්සේ නොදකින දෙයක් මේ ලෝකේ නැහැ. ඒ අති උත්තම වූ සර්වඥයන් වහන්සේ දේශනා කරපු කාරණාව හරියටම හරි. භවයෙන් වැහුණ මේ සසර කොයිතරම් දුක්ඛදායකද, මොනතරම්නම් භයානකද. තෝදෙය බ්‍රාහ්මණයා පෙර දවසක රටේ රජුගේ පුරোহিত බමුණා. නමුත් ඒ පුරোহিত බමුණා ඊළඟ භවයේ බැල්ලකගේ කුසෙන් බිහිවෙච්ච සුනකෙක් විතරයි. ඒක එහෙමනම් ඔබට මට කොහොම නොවේද? අපි අතර ඉන්න මේ සත්තු සිව්පාව අපේ කවුරු වෙන්න බැරිද? සසරක හැටි මේකෙන් මනාව තේරෙනවා. සුබ මානවක බොහෝම සතුටින් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. හැබැයි සුබ කල්පනා කරනවා මං උන්වහන්සේ ළඟට යනකොට කිසියම් දහම් පඬුරක් අරගෙන යන්න ඕනේ. මොනවද දහම් පඬුර? දහම් පඬුර තමයි උන්වහන්සේගෙන් ප්‍රශ්න වගේකට පිළිතුරු සපයා ගන්න ඕනේ. ඒතකොට පඬුර තමයි ප්‍රශ්න 14ක් ගෙනහිල්ලා භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඒ තමයි පඬුර. නමුත් ඒකට ප්‍රත්‍යෝපකාරයක් බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න 14ට භාග්‍යතුන් වහන්සේගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා. තවත් කපටිකමක් තියෙනවා. සුබ කියලා කියන්නේ අංග ලක්ෂණ විද්‍යාව පිළිබඳව මනා දැනුමක් තියෙන කෙනෙක්. ඒතර මේ සුබල අංග ලක්ෂණ ඔස්සේ කතා කරන යම් යම් කරුණු ටිකක් තියෙනවානේ. ඒතර මේ අහන කරුණු වලින් තහවුරු කරන්න හදනවා තමන් කියන කාරණා හරිද? තමන් කියන කාරණා කොහොමද නිවැරදි වෙන්න ඕනේ? ඒ හින්දා මේ සම්මාදිට්ඨියටපත් වෙන්න නෙමෙයි. ඒ කාරණාවලටත් භාග්‍යතුන් වහන්සේගෙන් උපදේශයක් එතකොට ලැබෙනවා. කෙලින්ම අහන්නේ නැහැ. මේ ප්‍රශ්න ටික අහපුවාම තමන් දැනගත යුතු බොහෝ දේවල් වලට නිකම්ම උත්තර ලැබෙනවා. ඒකටත් ගැළපෙන ප්‍රශ්න ටිකක් තමයි මෙයා හදාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ටික වෙලාවක් කතා බහ කරලා ගෙදර ඉන්න සුනකයා තමන්ගේ තාත්තා කියන කාරණාව විශ්වාසයි පිළිගන්නවා කියන කාරණාව හරි සතුටින් බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානයට ප්‍රශංසා කළා. භාග්‍යතුන් වහන්සේ මානවකයත් එක්ක කතා කරන වෙලාවේ මානවකයා තමන් සකස් කරගත්ත ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා භාග්‍යතුන් වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මොහො ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණ ශ්‍රද්ධාවකින් නෙමෙයි මානයත් අරගෙන. ඒ නිසා දැන් මෙයා අංග ශාස්ත්‍ර විද්‍යාව දන්නවා කියවන්නේ. එතකොට මේ ප්‍රශ්න වලට පොඩ ටික ටික උත්තර දන්නවා මෙයා. හේතු කාරණා. දැන් නක්ෂාස්ත්‍රය හදනකොට මේ අහවල් කර්මය නිසා මෙහෙම වුණා කියලා යම් ප්‍රමාණයක් කියනවනේ. ඒ වගේ මේ යාගේ විද්‍යාවත් එක්කත් එයා ටිකක් දන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලැබලා දුන්නාම මම දන්න දේවල්මයි ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ කියන්නේ. මට වැටහිච්ච දේවල්මයි මේ කියන්නේ. එහෙනම් මම හරි කියන කාරණාව තහවුරු කරගන්න මාන්නාදිග හිතක් තියෙනවා. කපටිකම මිශ්‍ර වෙච්ච බලාපොරොත්තුවක් එතන තියෙනවා. ආන් ඒක නිසා සුබ මානවක අහන ප්‍රශ්නවලට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ
ඊ타ත්ම කෙටිය. ඒ කෙටියෙන් උත්තර දෙන්නේ සුභ මානවකට තේරෙන්නේ නැති වෙන්නේ. ඒක තේරුන්නේ නැතිකොට සුභට සිද්ධ වෙනවා මානෙ පසකලා පිළිතුරු ටික නිවැරදි කරගන්න. එහෙනම් තමයි කෙටියෙන් උත්තර දෙන්නේ. සුභ මානවක බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අහන පළවෙනි ප්‍රශ්නේ. ස්වාමීනි මේ ලෝකේ සත්‍යය විවිධයි. එක එක කොටස් වලට බෙදිලා. ඒකට හේතුව මොකද්ද කියලා තමයි අහන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගෙන් අහපුවාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මානවකය මේ සත්‍යය මේ කර්මය සොකීය කරගෙන ඉන්නේ. කර්මය තමන්ගේ කරගෙන ඉන්නේ. කර්මය සොකීයයි. ඊළඟට දේශනා කරනවා මේ කර්මය තමන් දායාද කරගෙනයි ඉන්නේ. අපිට මේ ජීවිතේ මේ තියෙන සියලුම දායාද කර්මයෙන් දායාද වෙච්ච. මේ දායාද වලට කර්මයේ සම්බන්ධයක් තියෙනවා. හැබැයි මෙහෙම සඳහන් කළාට කර්මය කියලා කියන්නේ හරි ගැඹුරු පුතුල මාතෘකාවක්. කතා කළ යුතු පැතිකඩවල රාශියක් තියෙනවා. නමුත් මේ සූත්‍රයේ සඳහන් කරන ටික විතරයි ඒ සූත්‍රයට අදාළ කාරණා ටික විතරයි අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් කර්මයේ සොකීයයි සත්‍යය කර්මයේ දායාද කරගෙනයි ඉන්නේ. ඒ වගේම සත්‍යය කර්මයේ පිළිසරණ කරගෙනයි ඉන්නේ. සත්‍යය කර්මයේ ඥාතිය කරගෙනයි ඉන්නේ. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කර්මය නිසාම මේ ලෝකේ සත්‍යය හීන පනීත භාවයට පත් වෙලා ඉන්නේ. සමහර අය උසස් සමහර අය පහත්. මේ සියල්ල තීරණය වුණේ මොකකින්ද? මේ සියල්ල තීරණය වෙන්නේ කර්මය නිසා. කියන කාරණාව පැහැදිලි කරලා දුන්නා. සුභ මානවකට මොකවත් තේරෙන්නේ නැහැ. මෙහෙම කීවට මොකවත් තේරෙන්නේ නැහැ. ඒක ඔහු කලින් නම් හිතාගෙන හිටියේ මන් දන්න දෙයක්මයි කියන්නේ කියලා. ඒ නිසා කොයි වගේද කියලා සඳහන් කරනවා. ඊටාම මිහිරි මීපැණක් ඔහු ළඟ තියලා. ඔහුගේ මුඛය හොඳට ඝන රෙදිපටකින් වහලා. ඉදිරි පිට මීපැණි තියෙන බව පේනවා. ඔහුට රස විඳින්න හැටියක් නැහැ. කට හොඳටම වහලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. අමා ගඟ ගලනවා වගේ ශ්‍රී මුඛ ධාතුවෙන් සංසාරේ ප්‍රශ්න ටික විසඳෙනවා. නමුත් මාන්නේ නැමැති රෙදිපටින් කඩතුරාවෙන් මේ මානවකයාට ඒ ධහමේ රසය විඳින්න තියෙන ඉඩ කඩ අවුරලා තියෙනවා. නමුත් වැටහුන් නැති නිසා ඔහුට මේක වටහා ගන්නම ඕන නිසා මාන නිශ්චිත බව පසක තියලා ස්වාමීනි කෙටියෙන් දුන්න පිළිතුර මට තේරුනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අන්තිමට සඳහන් කරලා තිබුණේ කම්මං සත්‍යේ විභජති. සත්‍යය කර්මයේ විසින් බෙදලයි තියෙන්නේ. ඒක නොවැටහුණ ඔහු කියනවා කෙටියෙන් දුන්න පිළිතුර මට තේරුන්නේ නැහැ. බවත් ගෞතමයන් වහන්සේ මේක තේරෙන විදිහට මට විස්තර කරලා දෙන්න. එහෙනම් මානවකය දැන් අහගන්න කියලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ ඔහුගේ මාන බිඳුනට පස්සේ පිළිතුරු සපයන්න සූදානම් වෙන්නේ. එතකොට අපි එතනින් එහාට යන්න ඉස්සරලා මේ කර්මය විසින් සත්‍යය බෙදලා තියෙන්නේ. කම්මං සත්‍යේ විභජති. කර්මය විසින් සත්‍යය බෙදලා. ඒතර මේ පින පිළිබඳව කතා කරනකොට එතනත් පැහැදිලි කරනවා මේ පින් සහ පව් කියන කාරණා දෙකට. මේ ලෝකයේ උපදින සත්‍යයේ ජීවිතය සංස්කරණය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. පින් සහ පව් වලට අපේ ජීවිත සංස්කරණය කරන්න පුළුවන්. සංස්කරණය කරනවා කියලා කියන්නේ සුදුසු ආකාරයට වෙනස් කරනවා කියන එක. එහෙනම් පින් පව් වලට ඒක කරන්න පුළුවන්. ඔබේ ජීවිතයත් මගේ ජීවිතයත් කර්මයට අනුව සංස්කරණය වෙච්ච ජීවිතය. සුභ මානවක අහන කාරණාවම තමයි එතන තියෙන්නේ. අපි මේ කාරණාවට ගලපගමු. ඒ පිනෙන් පවෙන් කොහොමද ජීවිතේ සංස්කරණය වෙන්නේ කියන කාරණාව ඉදිරියට. සුභ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහන පළවෙනි ප්‍රශ්නය. ස්වාමීනි මේ ලෝකේ ඉපදිච්ච සමහර අය දීර්ඝායුෂ්කයි. සමහර අය අල්පායුෂ්කයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ඉපදිච්ච සමහර අය බොහෝ ආබාධ සහිතයි. සමහර අය අල්ප ආබාධ සහිතයි. සුභ මානවක බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණා අහන්නේ සමස්ත සමාජ රටාව තුළම දකින්න තියෙන දේ. සමහරු දීර්ඝායුෂ්කයි, සමහරු අල්පායුෂ්කයි. සමහරු අල්ප ආබාධයි, සමහර අය බොහෝ ආබාධයි. නැවත අහනවා
ස්වාමීනි සමහර අය බොහෝ රෝග සහිතයි. දැන් බොහෝ රෝග සහිතයි කියහම බොහෝ ආබාධයි. රෝග අඩුයි කියලා කියහම අල්ප ආබාධයි. ඊළඟට අහනවා සමහර අය හරි විරූපයි. නමුත් සමහර අය ඊටාම ලස්සන රූප සම්පන්නයි. හතරවෙනියට ඔහු භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. හතරවෙනි කාරණාව කියලා කියන්නේ ඔහු අහන හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නෙන් ඔහු භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි මේ ලෝකේ ජීවත් වෙන සමහර අය බොහෝම අල්පේශාක්‍යයි. නමුත් සමහර අය මහේශාක්‍යයි. මේ හැම එකම ප්‍රශ්න දෙක දෙකනේ තියෙන්නේ. එතකොට ප්‍රශ්න 14ක් කියන්නේ. සමහර අය අල්පේශාක්‍යයි, සමහර අය මහේශාක්‍යයි. මේකට හේතුව මොකද්ද? නැවත අහනවා ස්වාමීනි මේ ලෝකේ සමහර අය හුඟක් අය බොහොම දුප්පත්. සමහර අය බොහෝ පොහොසත්. මේ වෙනසට හේතුව මොකද්ද කියලා අහනවා. නැවත භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සමහර අය හරි නුවණක්කාරයි. සමහර අය හරි අඥානයි. එතකොට ප්‍රශ්න 14ක් මේ විදිහට අහනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න 14ට සුබමානවකට මනාව පිළිතුරු ලැබලා දෙනවා. හැබැයි මෙතන කතා කරනවා උපපීලක, උපඝාතක, ජනක, උපත්ම්බක කියන කර්ම පිළිබඳව. ඒ කර්ම පිළිබඳව සාකච්ඡා කරන්නේ මේ ප්‍රාණඝාතයේ කාරණාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ යම් ප්‍රමාණයක් පිළිතුරු සපයලා තමයි අට කතාවේ මේ ටික පිටකේ කතා කරන්නේ. ඒකට විශේෂයෙන් සඳහන් කරනවා ඇයි සමහරු දීර්ඝායුෂ්ක වෙන්නේ? ඇයි සමහරු අල්පායුෂ්ක වෙන්නේ? එක කර්මයක් කරනකොට ඒ කර්මයේ විපාක දෙන ආකාර ගණනාවක් තියෙනවා. කර්මය කරන්න හිතනකොට ඇති වෙච්ච සිතුවිලි. කර්මය කරන්න සූදානම් වෙනකොට ඇති වෙන සිතුවිලි. කර්මය කරන වෙලාවේ ඇති වෙන සිතුවිලි. කර්මය අවසන් වුණාට පස්සේ ඇති වෙන සිතුවිලි. මේ එක එක අවස්ථාවන් වල නැගෙන සිතුවිලි වල අකුසලයේ විපාකය වෙන වෙන විදිහට විපාක දෙනවා. ඒක තමයි මේ කර්මයක තියෙන පුදුම සහගත බව. අපි ඒක මේ සූත්‍රයේ ඉස්සරහට සාකච්ඡා කරමු. එහෙනම් මොකද්ද දීර්ඝායුෂ්ක වීමේ හේතුව? නැත්නම් අල්පායුෂ්ක වීමේ හේතුව? ප්‍රාණඝාතය. මේ ලෝකේ ඉපදිච්ච ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මේ කාරණාවන්ගෙන් තොරව තමන් පිළිබඳව උපමාවක් නැතුව, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අත්තානං උපමං කତ୍වා නහනෙයන ගාති. හැම වෙලාවෙම තමන් උපමාවට අරගෙන අනුන් නසන් දෙපා කියලානේ. ඒ මම නසනවට මම කොච්චර බයද? මම වගේම මේ ලෝකේ අනික් සියලු දෙනාම මරණයට බයයි. එහෙනම් තමන් ගැන හිතලා අනුන් නසන් දෙපා කියලා දේශනා කළා. එහෙනම් මෙතන සඳහන් කරනවා කරුණා මෛත්‍රී ගුණ ධර්ම නැතුව යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා යම් සත්වයෙකුගේ ජීවිතය තොර කරන්නේද අන්න ඒවන් අය මේ සංසාරේ අල්පායුෂ්කව උපදිනවා. ඉතින් ඒ අල්පායුෂ්ක වෙන්නේ ආයේ මනුස්ස ලෝකයකට ආවහම ප්‍රාණඝාත කර්මය නිසා ඔවුන් ඍජුවම කෙලින්ම උපදින්නේ නිරේ. නිරේ ඉපදුනහම කොයිතරම් කාලයක් ඒ නිරේ ඉන්නවද කියන කාරණාව නිශ්චිතව කියන්න බෑ. දැන් අර ධර්මයේ සමහර තැන්වල පැහැදිලි කරනකොට නිරේවල් වල ආයුෂ පැහැදිලි කරනවන්නේ. දිව්‍ය ලෝකයේ ආයුෂයත් එක්ක ගලපනවා පල්ලැහැ නිරේ 6 ආයුෂය. පල්ලැහැම තියෙන දිව්‍ය තලයේ ආයු ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂයෙන් අවුරුදු 90යි. ඒ 90 අඩුම ආයුෂ තියෙන අපාය වෙන සංජීවයට එක දවසයි. මේ කාරණාව මෙහෙම සඳහන් කරාම 360ක් අවුරුද්දයි. එවන් අවුරුදු 500කට සංජීවී ආයුෂයි. එතකොට මේ ප්‍රාණඝාතක ආදී කර්ම කරන අය වැඩිපුර උපදින නිරේ හැටියට සඳහන් කරනවා සංජීවය. මේ සාමාන්‍ය ප්‍රාණඝාත කරන අය. දැන් මව්පියන් ඝාතනය කරාම නැත්නම් ආනන්තරීය කර්ම කරාම ඒත් සංජීවයට යන්නේ නැහැ. ඒවා බරපතල අකුසල්. ඒක කෙලින්ම අවීචියටම යනවා අය. නමුත් මේ සාමාන්‍ය කර්ම කියලා අපි කියහම
මදුරුවෝ, කොඳුරුවෝ, කූඹි, කැරපොත්තු වගේ සත්තු මරලා, ඒ විතරක් නෙමෙයි අලි, කොටි, වලස්සු මරලා සංජීවයට තමයි යනවා කියලා කියන්නේ. හැබැයි මනුස්ස වර්ෂ ලක්ෂ 93360ක් සංජීවයට අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍යයි. දල වශයෙන් කියනවා බිලියන 1620ක් සංජීවයට අවශ්‍යයි කියලා. දැන් එතකොට මම කියන්න හැදුවේ මේ ආයුෂය ඉවර වුණා කියලා මේ නිරයේ ඉපදිච්ච පුජ්‍යලයා මේ නිරයෙන් ඒකාන්තයෙන් මිදෙනවා කියන කාරණාවක් නැහැ. මොකද ඔහු කරගත්ත ප්‍රාණඝාත අකුසල කර්ම තවත් විපාක නොදී ඉතුරු වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. මේ නිරයේ ආයු කාලයට ප්‍රමාණවත් කොටසකට විපාක දීලා තියෙන්නේ. නමුත් මේ සංසාරේ කොච්චර දිගයිද? ඒ දීර්ඝතර වූ සංසාරේ මොහු කරගත්ත අකුසල කර්ම තව කොච්චර ඉතුරුද? ආන් ඒක නිසා සඳහන් කරනවා සමහර වෙලාවට මේ පුජ්‍යලයා නැවත වතාවක් මුල ඉඳලා ඒ නිරේ උපද්දවනවා කියලා. ආයෙත් මනුස්ස වර්ෂ වලින් අවුරුදු බිලියන ගාණක් ඒ නිරේ පැහැෙන්න වෙනවා. තුන්වෙනි වතාවෙත් සමහර වෙලාවට නැවත එතනම උපදින්න තියෙන ඉඩ කඩ වැඩි. අවීචියේ වුණත් කෙනෙක් අවීචියේ ඉන්න කාලය ඉවර වුණාම අවීචියේ විඳවන්න තවත් කරුම තියෙනවා නම් නැවත ඔහු අවීචියේම උපදිනවා. ඒක තමයි මේ කර්මයේ ස්වභාවය. එහෙනම් මේ ප්‍රාණඝාත ආදී අකුසල කර්ම සිද්ධ කරාම ඒකේ විපාකයක් හැටියට නිරේ ගිහිල්ලා ඉපදිනවා. නැවත නැවත නිරේ උපදිනවා. මෙහෙම අති දීර්ඝ කාලයක් නිරාදුක් විඳිනවා. තිරිසන් ලෝකවලට ඇවිල්ලා. තිරිසන් ලෝකවල මහත් වූ දුක් විඳලා. නිමක් නැති දුක්නේ තිරිසන් ලෝකේ තියෙන්නේ. ඒ කරුණ අපි බොහෝ වෙලාවට දන්නවා, දකිනවා, අහනවා. පුදුමාකාර දුක්ඛන්දරාවක් විඳින එක්තරා අපායක්. තිරිසන් ලෝකේ කියලා කියන්නේ අපායක්. එවන් අපායවල වල ජීවත් වෙන සත්තුන්ට දැඩිසේ ලෝභ කරන්න ගිහිල්ලා මේ කාරණාවේදී අපි කතා කරපු ඊළඟ තැනට අපිත් නිකම්ම භාජනය වෙනවා. ඒ දෙවෙනි කාරණාවෙන් මොකක්ද ඇහුවේ? සමහර අය අල්ප ආබාධයි, සමහර අය බොහෝ ආබාධයි. ඒකට හේතුව හැටියට භාග්‍යතුන් වහන්සේ දැක්ුවේ ප්‍රාණඝාතය නෙමෙයි සත්ත්ව හිංසනය. ඒකයි මම කියේ තිරිසන් අපාය. එවන් අපායක ඉපදිච්ච අය පිළිබඳව අපි විසින් ලෝභ සිතින් ඇලුම්කම් කරන්න ගිහිල්ලා මෙන්න මේ සත්ත්ව හිංසනය කියන කාරණාවට අපි නොදැනම අපි ගොදුරු වෙනවා. ඒක තණ්හාවේ තව ප්‍රභේදයක්. අපි ඒක එතනදී කතා කරමු. මේ නිරේවල් වල ඉපදිලා නිරයෙන් නිදහස් වෙලා තිරිසන් ලෝකෙට එනවා. නිමක් නැති දුක් සහිතයි. ආන් එහෙම දුක් විඳින තිරිසන් ලෝකෙන් කවදා මිදෙයිද කියන කාරණාවක් තේරෙන්නේ නැහැ. ඒ තිරිසන්ට පින් කරගන්න බෑනේ. පව් කෙරෙනවා පින් කරන්න බෑ. හරි අමාරුයි. අපි ඒක මුලිනුත් මතක් කළා. කලින් දේශනාවක. ඒ නිසා කවදා නිදහස් වෙලා කවදා මේ තිරිසන් ආත්මෙන් අත මිදෙයිද කියන කාරණාවක් ਸਰවඥතා ඥාණයෙන් දකින්නව හැරෙන්න අපිට තීරණය කරන්න බෑ පින්නතුනි කවදාවත්. ආන් ඒක නිසා ප්‍රණීත ආහාරයක් නැහැ. හොඳ නවාතැනක් නැහැ. ඇඳගන්න වස්ත්‍රයක් නැහැ. විවිධ දුක් විඳින තිරිසන් සත්තු ඉන්නේ. සමහර අයට අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. කුරුල්ලෙකුට නම් කකුල් දෙකක් තියෙනවා. පාද දෙකක් තියෙනවා. සර්පයෙකුට වාගේ, පණුවෙකුට වාගේ අතක් නැහැ, පයක් නැහැ. මොනවා හරි දෙයක් බඩගින්නට කන්නේපේ. මොනවා වුණා කටින්ම තමයි ඔක්කොම කරගන්නේ. අපි දකින්න සමහරලාට තමන්ගේ ප්‍රමාණයට වඩා ලොකු සතෙක් අල්ලගෙන සමහරලාට දවස් ගාන එහාට මෙහාට පෙරල උත්සාහ කරනවා ගිල ගන්න. සමහර අයට ඒත් ගිලින්න බෑ. ගොදුර ලොකු වැඩි. නමුත් අත් දෙක වත් තිබ්බන එහාට මෙහාට ඉරලා හරි කඩා ගන්න තිබුණා. කුරුල්ලෙක් ඒ වාග්ය ලබනවා පාද දෙක තියෙන නිසා. යමක් අරගෙන පාගගෙන හොටෙන් ඉර අර ගන්නවා. නමුත් හිතන බලන්න අත් දෙක නැතිකමේ අසරණකම, අතපය දෙකම නැතිකමේ තියෙන අසරණකම, ඒ සුළුපටු දෙය අසරණකම. අපිට අතපය තියෙන හින්දා තේරෙන්නේ නැහැ ඒක.
නමුත් මේ වගේ වටිනාකම් සමහර ලාවට ඔය නොඑක් රෝගාබාධ වැඩි වෙච්චහම තුවාල ඇති වෙච්චහම අපි ඇඟිලි පවා කපලා ඉවත් කරන අවස්ථා තියෙනවානේ. හැබැයි ඔය මාපොට ඇඟිල්ල වගේ එක ඇඟිල්ල කපලා ඉවත් කෙරුවට පස්සේ එදාට දැනෙන්න පටන් ගන්නවා මේ ඇඟිල්ල මගේ ජීවිතේ වෙනුවෙන් කොච්චර දෙයක් කරලා තියෙනවද කියලා. මේ කය ඍජුව මෙහෙම පවත්වගෙන ඉන්න තැනකට ඉස්සරහට පාත් වෙලා යමක් අරගන්නකොට මේ සමබර බව රැකගන්න මේ ඇඟිල්ලෙන් මට කරලා තියෙන උපකාරයේ තේරෙන්නේ ඇඟිල්ල මට අහිමි වෙන්න ඕනේ. ඉතින් ඒ වාගේ ඇඟිල්ලක් අහිමි වෙච්චාම ඒකේ පාඩුව කොච්චරද? අතයි පයයි දෙකම නැති කෙනා අතපය තියෙන කෙනාගේ ලාභය දන්නේ නැහැ. ඒ හැටි ලාභය තේරෙන්නේ නැන්නේ. මේ හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ තරම් දුක් විඳිනවා තිරිසන් ලෝකෙ ඉපදිලා. ඒත් කරන්නේ අකුසල. ඒකයි මම ඇහුවේ කවදද මිදෙන්නේ කියලා. අපිට තව මොහොතින් ওই වැඩේ වෙන්න බැරිද? අපිට තව මොහොතින් මැරිලා තිරිසන් අපායෙම ඉපදෙන්න පුළුවන්. මේක ඒ තරම් පුදුම සහගත සංසාරයක්. එහෙනම් අල්පායුෂ්ක වුණේ ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයෙන් වැළකීම. කරුණාව මෛත්‍රිය පදනම් කරගෙන සත්‍යයට අනුකම්පා කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීමයි. Taman වැළකෙනවා වගේම අන්‍යයන් වළක්වන්නත් උත්සාහ කරන්න ඕනේ. චාරීත්‍ර සීලය, වාරීත්‍ර සීලය කියලා සීලේ ආකාර දෙකක් පෙන්වන්නේ. වාරීත්‍ර සීලය කියලා කියන්නේ මම වැළකෙනවා විතරක් නෙමෙයි. අන්‍යයන්ද වළකවන්න පුළුවන් නම් හරි වටිනවා. වළකින්න ඔය අකුසලේ කරන්න එපා කියලා එයාට කියන්න ඕනේ. නමුත් ඒ කියමනට ගිහිල්ලා මට සිද්ධ වෙන්නේ පහර කන්න නම්, මට සිද්ධ වෙන්නේ බැනුම් අහන්න නම්, එතනින් එහාට මට ඒක කොහොමද කරන්න කියලා හිතන්න වෙනවා. කරුණාව තියෙනවා නම් ගුටි කෑවත් කමක් නැහැ කියලා මහා පාප කර්මයක් කරන්න ලෑස්ති වෙන ලාක ආයි ගිහිල්ලා අවවාද කරන්න පුළුවන්. නමුත් ඉතින් පිළිගන්නේ නැත්නම්, තේරෙන්නේ නැත්නම්, අවවාද කෙරුවට වැඩක් නැත්නම්, ඒක මට වෙහෙසක් විතර නම් ඒ කාරණාවත් කරලා දාන්නයි කියන්නේ. චාරීත්‍ර වාරීත්‍ර කියලා කියන්නේ මම වළකිනවා වගේම අනික් අයට වළකින්න මග කියලා දෙන්නත් ඕනේ. එහෙනම් ප්‍රාණඝාතයෙන් වැළකීම දීර්ඝායුෂ ලැබෙන ප්‍රතිපදාවයි. ඒතර අපි මුලින් සඳහන් කළා මේ කර්මය කියන ධර්මතාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. උපපීලක, උපඝාතක, ජනක, උපත්ම්බක. දැන් දැඩි ප්‍රාණඝාතයක් කරපු කෙනෙක් ජීවිතේ බොහෝ ප්‍රාණඝාත කරලා. නමුත් වෙනත් කුසල කර්මයක් බලවත් වෙලා පෙර සංසාරික කරපු දෙයක් වෙන්න පුළුවන්. මේ ජීවිතේම යම් අවස්ථාවක කරපු දෙයක් වෙන්න පුළුවන්. මේ කුසල කර්මයක් බලවත් වෙලා මොහු සතර අපායට යා නොදී නැවත මනුෂ්‍ය ජීවිතයකට හරවනවා. මාතෘ ගර්භයකට එළඹෙනවා. අන්න එතකොට මේ උපපීලක කර්මය කතා කරලා කියන ආකාරය අට කතාවේ පෙන්නනවා. අර බලවත් කුසල කර්මයක් නිසා නිරයෙන් මිදිලා මනුෂ්‍ය කුසකට ආපු කෙනාට මේ උපපීලක කර්මය කියනවලු ඔබ මෙහි එන බව දන්නවනම් මම ඔබට එන්න දෙන්නේ නැහැ. මම ඔබ කෙලින්ම හරවන්නේ අපායට. ඔබ අපායට යා යුතු කෙනෙක්. ඔබ දුක් විඳ යුතු කෙනෙක්. ඔබ යා යුත්තේ මෙහාට නෙමෙයි. කමක් නැහැ. මට එදා අහු වුණා නම් මම දන්නවා කරන වැඩේ. නමුත් මට අහුුන්නේ නැතුවනේ ඔබ මෙතෙන්ට ආවේ. හැබැයි මං කල යුත්තේ කරන්නම් යමන්කෝ කියලා කියනවා. එතකොට මොනවද කරන්නේ? දැන් අරයා බලවත් කර්මයක් නිසා අපායට නොයා මේ සුගතියට එන්නයි හදන්නේ. නමුත් උපපීලක කර්මයේ ඉඳලා දැනගත්ත ගමන්ම හරහට එනවා. ඇවිල්ලා කියනවා දැන් මට කරන්න දෙයක් නැහැ. දැන් මට උඹ මරලා ආපහු නිරේට ගෙනියන්න බෑ. ඔහොම යන් මම බලා ගන්නම් කියලා කියනවා. ආන් එතකොට මොකද්ද කරන්නේ මෙයා? මේ කර්මයේ බලපෑම. සඳහන් කරනවා මාතෘ ගර්භයට ආවට පස්සේ ඒ අම්මට පුදුම දුකක් විඳින්න වෙනවා කියලා. සමහර කෙනෙක් දැන් අපි ධර්මයේ දකින්නවනේ. සමහර දරුවෙක් මාතෘ ගර්භයට ආවම ඒ පවුල බැබලෙනවා. දැන් බලන්නකෝ අපේ පඬිතු සාමණේරයන් වහන්සේ මාතෘ ගර්භයට එනකොට පවුලේ හිටපු අඥානිය ඔක්කොම ඥානවන්තයෝ කරගෙන ඉන්නේ. ඒ නිසානේ පඬිත කියලා නම කියන්නේ. සුඛ සාමණේරයෝ දුප්පත් පවුලක්. නමුත් මාතෘ ගර්භයට එනකොට තමන්ගේ මව විතරක් නෙමෙයි
මුළු පවුලම සැපයෙන් පුරවලානේ ඉන්නේ. ඒ නිසානේ සුඛ කියලා නම තියන්නේ. සමහර මව්පියොත් කියන්නේ මේ දරුවා හම්බුනාට පස්සේ තමයි මට හරියන්න පටන් ගත්තේ කියලා. එහෙම කියන අවස්ථාව වුණ තරම් තියෙනවා. නමුත් මෙහෙම කර්ම තියෙන කෙනෙක් මාතෘ ගර්භයට ආවට පස්සේ ඒ පවුල වෙනසෙනවා කියලා කියන්නේ. ඒක කරන්නේ උපපීලක කර්මය. මොකද එයාට බැරි වුණා නිරේට ගෙනියන්න අල්ලගන්න. ඒ නිසා සඳහන් කරනවා ඔවුන්ගේ බාහිර ධනෙ හරියට කොයි වගේද කියලා ධර්මයේ සඳහන් කරනවා වතුරට දාපු ලුණු වගේ බොම වේගෙන් ෂේ වෙන්න පටන් ගන්නවා. කොයි තරම් ධනෙ තිබුණත් ඒ ධනෙ වැය වෙන්න පටන් ගන්නවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ධනෝපායන ක්‍රම ව්‍යාපාර තව ආදී මේ නොයෙක් ක්‍රම රැකී ආරක්ෂා ආදී ඒ සියල්ලම අඩාල වෙනවා. සමහර රැකියාව පවා අහිමි වෙනවා. ව්‍යාපාර කඩා වැටෙනවා. ලාභ ලබනවා වෙනුවට පාඩු ලබන්න පටන් ගන්නවා. සඳහන් කරනවා කිරි දෙන දෙනුන් කිරි දෙන්නේ නැතුව යනවා කියලා. වෙනද කිරි කලයක් දෙවුවා නම් දැන් සමහරලාට කිරි කෝප්පයක්වත් දවා ගන්න බැරි තරම්. නිවසේ තියෙන වස්තු, ගමේ තියෙන වස්තු එහෙම වෙනසිලා යනවා. කැලේ තියෙන වස්තුව ඒත් මට අහිමි වෙලා යනවා. දැන් මේ එන්න ගෙදර අග හිග මගකම් පිරෙන්න අර ගැබට සලකන්න තියෙන අවස්ථාව මග ඇරිලා යනවා. දැන් ධනෙ තිබුණා නම් වත්පොසත්කම් තිබුණා නම් ගැබට සලකනවනේ. ගැබ් පෙළහර කියලා කිව්වේ ඒකටනේ. මව ගැබ සුරක්ෂිත කරනවා. ගැබ් පෙළහර කියහම අම්මා විසින් කුසේ ඉන්න දරුවා රකින්න බාහිර අය අම්මට සලකනවා. ඒකනේ අපි ඔය එක කෑම જાති හදාගෙන යනවා, ඇඳුම් පැළඳුම් අරගෙන යනවා. මේ ගැබ් පෙළහරේ අංග. දැන් ඒව කරගන්න හැටියක් නැහැ. දරුවට සලකන්න විදිහක් නැහැ. ඒ දරුවට සලකන්න තිය ගෙදර කෑමවත් නැහැනේ. ඊට පස්සේ දරුවා උපදිනවා. කොහොම හරි දුක් විඳලා ඔහු උපදිනවා. ඉපදුනත් ඔහුට කිරිත් නැහැ. සඳහන් කරනවා මවගේ පියයුරු පැලෙනවා කියලා. පියයුරු තුවාල වෙලා ළමයාට කිරි දෙන්න විදිහක් නැහැ. මේක මේ ඉපදිච්ච සත්වයාගේ කර්මය මේ තියෙන්නේ. කිරි ටික දී ගන්න විදිහක් නැහැ. බඩගින්නේ වේලෙනවා. ඒකයි උපපීලක කර්මය කිව්වේ. නිරේට යන්න හිටපු උඹ මට අහුවෙච්ච නැති හින්දා මග ඇරගත්තා. හැබැයි මම බලා ගන්නම් කියලා කිව්වේ ඒකයි. කර්ම විඳලා දුක් විඳලා සමහරලාට අකාලේ මැරලා යනවා. එහෙම අවස්ථා ඕන තරම් සමාජයේ මුණ ගැහෙනවා. මම කර්ම තියෙන කෙනෙක් ආපුවම වෙනදී. එතකොට එහෙනම් දීර්ඝායුෂ ලබන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා. අල්පායුෂ්ක වෙන්නේ ප්‍රාණඝාත කරන නිසා. ඒතර ප්‍රාණඝාත කර්මය සංසාරේ සුගතියට ආවත් අපට විපාක දෙන ආකාරයන් මේ විදිහට උපපීලක කර්මය විපාක දෙන හැටි පැහැදිලි කරා. අනික් කර්මයන් කොහොමද උපච්ඡේදක ජනක මේ ආදී කර්මයන් විපාක දෙන්නේ කොහොමද කියන කාරණාවත් ඉදිරියට භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ සඳහන් කළා කර්මය එක එක ආකාරයි විපාක දෙනකොට. අපි කියමුකෝ දැන් සතෙක් ඉන්නවා දැක්කා. මරන්න හිතුණා. දැන් මොකෙන්ද මරන්නේ? කඩුවෙන් කොටලයි මරන්නේ. දැන් මම කල්පනා කරනවා කඩුවෙන් තමයි කොටන්නේ. ඒ වෙලාවට ඇති වෙන කර්ම විවිධයි. ඊළඟට මම ගිහිල්ලා කඩුව අතට ගන්නවා. කඩුව අතට ගන්නකොට ඇති වෙන කර්ම වෙනයි. සඳහන් කරනවා ඒ කඩුව අතට ගන්න වෙලාවේ ඇති වුණ කර්මයක් බලවත් වෙලා නිරේට යවන්න පුළුවන් කියලා. තාම කර්මපතේ කරලත් නැහැ. ඊළඟට ඔහු කඩුවෙන් පහර දෙනවා. ඒ පහර දෙන වෙලාවට උපදින සිතුවිලි වෙනයි. ඊට පස්සේ තමන් කරපු කර්මය ගැන ඔහු කතා කරනවා. අපි හරි සතුටින්නේ කතා කරන්නේ. මහ ලොකු දෙයක් කෙරුවා වගේ කතා කරන්නේ. මෙහෙමයි කඩුවෙන් මෙහෙම කෙටුවා එකපාරයි. මේ විදිහට මහ නිකන් ලොකු මාන්නයකින් ගර්වයකින් තේජසකින් කතා කරන්නේ මේ තමන් කරගත්ත හපංකමක් ගැන. නමුත් ඒක එහෙම කතා කරන්න ඇති වෙන කර්මවල බලපෑම ආයෙ වෙනස්. ඒකනේ කියන්නේ යම් අකුසලයක් නැවත කල්පනා කර පශ්චාත්තාපයටපත් වෙන්න යන්න එපා කියලා. පශ්චාත්තාපයටපත් වෙන්නත් එපා, උද්දාමයටපත් වෙන්න යන්නත් එපා. මොකද මේ පසුසිතේ කර්මයක් අපිට සංසාරෙට
බොහෝ බලපෑම් කරනවා. පාප කර්මයක් වුණා. නැවත කවදාවත්ම නොවෙන්න ඒක අත්හරින්න වග බලා ගන්න එක තමයි අපි කරන්නේ. නැවත නොවෙන්න අත්හරින්න වග බලා ගන්න ඕනේ. කරපු අකුසල කර්ම සිහිපත් කර කර සතුටටපත් වෙන්න කොතනවත් මේ ධහම තුල කියන්නේ නැහැ. සමහර කට්ටිය පස්සේ කාලික කරපු අකුසල් කල්පනා කර කර අඬනවා. නමුත් තරුණ කාලේ බලපුලුහංකම් තිබුණ කාලේ කරපු අකුසලයේ ගැන කී මහ ලොකු හපනික් බවට පත් වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා කර්මයේ పూర్ව අවස්ථාව, කර්මයේ මධ්‍යස්ථ අවස්ථාව, කර්මයේ අපරාවස්ථාව කියලා අවස්ථා තුනක් පැහැදිලි කරනවා. මේ අවස්ථා තුනේ රැස් වෙන්නේ විවිධ වූ අකුසල්. කුසලයේ පැත්තත් එහෙමයි. ඒ අවස්ථා තුනේ රැස් වෙන්නේ විවිධ වූ කුසල්. ඉතින් ඒවා සුගතියට විපාක දෙන කොටත් එහෙමයි, දුගතියට විපාක දෙන කොටත් එහෙමයි. ඊළඟට තියෙන උපච්ඡේදක කර්මය. පිළිතුරු උපච්ඡේදක කර්මය විස්තර කරනකොට සඳහන් කරනවා මේ ඊටාම ශක්තිමත් පුද්ගලයෙක් දුන්නකට ඊතලයක් යොදලා ඒ දුන්න දියම උදාහරිනවා. දැන් මේ දුන්න මේ ඊතලයේ බොහෝම දුර යන්නනේ උදාහරින්නේ. ඉලක්කයක් තියාගෙන මෙච්චර දුර මේ ඊතලේ යන්න ඕනේ. නමුත් එහෙම ඉලක්කයක් තියාගෙන දුර යන්න විද්දක්ම තවත් බලවත් පුද්ගලයෙක් ළඟ ඉඳලා අර ඊතලේ දුනු දියෙන් මුදා හැරෙනවත් එක්කම දණ්ඩක් අරගෙන හයියෙන් ගහනවා ඊතලයට. එතකොට සෑහෙන දුරක් යෑම සඳහා දුන්නෙන් විදුන ඊතලයේ මගදී එල්ල වුණ ප්‍රහාරය නිසා එතනම බිම වැටෙනවා. ඡේදනය වුණා. උපච්ඡේදක කියලා කියන්නේ ඒක. දුර යන්න, දුර ගමනක් යන්න, දිගු ආයුෂයක් භුක්ති විඳින්න උපදින සත්‍යය. උපදිනකොට ලොකු ආයුෂයක් අරගෙන ඉන්නේ. නමුත් උපච්ඡේදක කර්මයේ ඉඳලා අර ඊතලයට කරපු වැඩි අපේ ජීවිතයට කරනවා. දිග ගමනක් යන්න ඉපදිච්ච කෙනා වැඩි ඈත යන්නේ නැතුව බොහොම ළඟම ජීවිතය ඉවර කරනවා. කවුද එතෙන්ද බලපෑම් කරේ? උපච්ඡේදක කර්මය. ඒතර කවුරු ඉපදුනහමද මෙහෙම වෙන්නේ? සංසාරේ අකුසල් තියන අය. සුගතියට එන්න ආවහම මෙන්න මේ වාගේ බලපෑම් ගොඩකට මූණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථා අපි මේ සමාජයේ ඉන්නකොට කොච්චර දකින්නවද? සමහර දරුවෙක් මව් කුස ඇතුළෙම මියදෙනවා. සමහර දරුවෙක් ඉපදිලා මොහොතක් යනකොට මියදෙනවා. සමහර කෙනෙක් දවස් 7-8ක් ජීවත් වෙලා මරණයටපත් වෙනවා. ධර්මානුකූලව මේ සිදුවීම් දිහා දහම් ඇසකින් බලන්න පටන් ගත්තාම ඇති වෙන දුකට වඩා මේ සංසාරේ තියෙන සංකීර්ණ බව වැටහෙන්න පටන් ගන්නවා. කර්මයාගේ තියෙන බලවත් බව වැටහෙන්න පටන් ගන්නවා. ඒ වැටහීමත් එක්ක කර්ම රැස් නොකර ඉන්න Tamanට ලොකු පන්නරයක් හම්බ වෙනවා. කර්ම රැස් කරන්න සූදානම් වෙන කෙනෙක් දැක්කහම අනුකම්පා හිතෙනවා. එතකොට අනේ මේ කර්මයේ විපාක දෙන හැටි මොහු සංසාරිකී කාලයකට ඒ විපාක විඳින්නද මේ ලෑස්ති වෙන්නේ. එතකොට ළඟට ගිහිල්ලා කියන්න හිතෙනවා එපා කියලා. නමුත් ඔහුට මුළු කර්ම මාතෘකාවම පැහැදිලි කරන්න මට බැරි නිසා සමහරලාට ඔහුට පහදලා දෙන්න මට බැරි වෙන්න පුළුවන්. නමුත් සසරේ තවත් පින් තියෙන කෙනා අවවාදයක් කරනකොට මේ පෙන්වන්නේ නිධානයක් කියලා දැකලා අකුසලයෙන් ඈත් වෙන්න භාග්‍ය ලැබුව අය නැතුව නෙමෙයි. ඒ නිසා මේ සූත්‍රයෙන් කර්මය ගැන මනාව සාකච්ඡා කරනවා. කර්මයයි කර්මඵලයයි අපූර්වට පැහැදිලි කරනවා චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාව තුළින්. නමුත් පින්නතුනේ අපි අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. චුල්ලකම්ම විභංග සූත්‍රය ඇසුරු කරගෙන අපි එක දේශනාවක් සිද්ධ කරලා නිමා කරන්නේ. මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු පැහැදිලි කරන්න තවත් වටිනා කරුණු රාශියක් අන්තර්ගත වෙන සූත්‍රයක් තමයි සාදු සූත්‍රය කියලා කියන්නේ. අපි මේ දේශනාව ඉදිරියට සාකච්ඡා කරනකොට සාදු සූත්‍රයත් එකතු කරගෙන කර්මයේ ස්වභාවය මොකක්ද කියන කාරණාව තව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. නාවින්න රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් නාවින්න රාජමහා විහාරස්ථානයේ දායක සභාවටත් විශේෂයෙන් මේ කටයුතු වලට විශේෂ අනුග්‍රහයක් දක්වන ධර්මසිරි පෙරේරා මහත්මයා සහ එම මැතිණියටත්
මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. දේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක වෙන හේමකඩයිස් මහත්මයාට, එතුමන්ගේ දයාබරණීය ස්වාමි දිනියටත්, සුජීවත්ව ඉන්න දයාබරණීය මෑණියන්ටත් රත්නත්‍රයේ ආශිර්වාදයත්, කුසල ශක්තිය ආශිර්වාදයත්, නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහාම හේතු වේවා. නිදන ප්‍රාප්තියට පත්වන පියාණන් ඇතුළු අනිකුත් ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ඔබේ නමින් නිදන ප්‍රාප්තියට පත්වෙච්ච සියලුම ගුරු දෙමව්පියාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව ඉන්න ඔබේ සියලු ඥාති මිත්‍රාදීන්ට, දූ පුතුන්ට, ස්වාමි භාර්යාවන්ට මේ කුසල අනුමෝදන් වේවා. මේ සිදු කරන්ට යෙදුන මහානීය කුසල කර්මයේ ආශිර්වාදයක්, පාරමිතාවක් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවන් සම්පත්